ව්‍යාපාරවල පැවැත්මට හා වර්ධනයට මුදල් හා මූල්‍ය ආයතන දක්වන දායකත්වය. ගනුදෙනු පහසු කර ගැනීම සඳහා මුදල් භාවිතය වැදගත්කම. භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් වශයෙන් සලකයි. හුවමාරුව සඳහා මුදලේ අවශ්‍යතාව පහත පරිදි පෙන්වා දිය හැකිය. අතීතයේ මුදල් නොමැතිව සිදු වූ ඍජු හුවමාරුව භාණ්ඩු හුවමාරුව නම් විය. භාණ්ඩු හුවමාරුවේදී විවිධ දුෂ්කරතා පැවතිණි. එබැවින් භාණ්ඩු හුවමාරුව වෙනුවට සෑම දෙනාම පිළිගන්නා පොදු මාධ්‍යයක අවශ්‍යතාව දැනුනි. එම හුවමාරු මාධ්‍ය මුදල් ලෙස හැඳින්වේ. ඒ අනුව හුවමාරුව සඳහා මුදල් අවශ්‍ය බව පැහැදිලි වේ. මුදලේ කාර්යයන් පහත පරිදි දැක්විය හැකිය. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම, වටිනාකම් සංනිධියක් ලෙස කටයුතු කිරීම, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, භාණ්ඩ හා සේවා හුවමාරුවේදී අතරමැදියෙකු වශයෙන් කටයුතු කිරීමයි. නැතහොත් භාණ්ඩ හා සේවාවල මිල ගෙවනුයේ මුදල් මගිනි. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම, භාණ්ඩ හා සේවාවන්හි වටිනාකම හෙවත් අගය මැනීම සඳහා මුදල් භාවිත කිරීම මේ මිල නම් වේ. මෙමගින් ගිණුම් තැබීම පහසු වී ඇති නිසා මේ විකුණුම් ඒකකයක් ලෙස හඳුන්වයි. වටිනාකමේ සංනිධියක් ලෙස කටයුතු කිරීම, මුදල් රැස්කර තබාගත හැකිය. කාසි හා නෝට්ටු යල්පැනීමකින් තොරව, ක්ෂය වීමකින් තොරව රැස්කර තබා ගනිමින් අනාගතයේදී භාණ්ඩ හා සේවා මිලට ගැනීමට භාවිත කළ හැකිය. විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, අනාගත මුදල් ගෙවීම සඳහා වර්තමානයේ කිවිසගත හැකිය. එනම් ඉදිරි දිනයකදී මුදල් ගෙවීමේ කොන්දේසි යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි වීමයි. හොඳ මුදලක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. පොදු පිළිගැනීමක් තිබීම, කල් පැවැත්මක් තිබීම, අනුකරණයේ දුෂ්කරතාව, පහසුවෙන් ගෙන යා හැකි වීම, පහසුවෙන් හඳුනාගත හැකි වීම හෙවත් සමජාතීය බව, කුඩා කොටස් වලට බෙදිය හැකි වීම. පහත දැක්වන පරිදි මුදල් වර්ග කළ හැකිය. ව්‍යවහාර මුදල්, මූල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් වන කාසි හා නෝට්ටු ලෙස මෙලෙස හඳුන්වයි. ව්‍යවහාර මුදල් වළංගු මුදල් ලෙසද හඳුන්වන අතර මේවායේ ජවශීලතාව 100%කි. බැංකු මුදල්, වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් වේ. මෙම මුදල් ගෙවීම් කටයුතු කරන්නේ චෙක්පත් හරහාය. ව්‍යවහාර මුදල් මෙන් ජවශීලතාව 100%ක්ම නැතත් ආසන්න මුදල් වලට වඩා ජවශීලතාවෙන් යුක්ත වේ. ආසන්න මුදල්, ව්‍යවහාර මුදල් මෙන් 100%ක් ජවශීලතාවෙන් යුක්ත නොවූ එහෙත් වටිනාකමේ සංනිධියක කාර්ය ඉටු කරනු ලබන පහසුවෙන් මුදල් බවට පත්කළ හැකි වත්කම්ය. විද්‍යුත් මුදල්, තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදී ගෙවීම් කිරීමට යොදාගනු ලබන මුදල්ය. හර කාඩ්පත්, ඩෙබිට් කාඩ්, ගෙවනු ලබන මුදල් ප්‍රමාණය විද්‍යුත් ලෙස ගිණුමට හරවන බැංකු ගිණුමේ මුදල් තිබෙන අයට පමණක් ලබාගත හැකි කාඩ්පත්ය. ණය කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු ගිණුමක් නොමැති වුවද ණය වශයෙන් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා මෙන්ම මුදල් ලබා ගැනීම සඳහාද භාවිතා කරන කාඩ්පත් විශේෂයකි. පෙරගෙවුම් කාඩ්පත්, ප්‍රීපේඩ් කාඩ්, කලින් මුදල් ගෙවා ලබාගත හැකි කාඩ්පත්ය. මෙම කාඩ්පත් මගින් ගෙවීම් පහසු කිරීම සඳහා පහත සේවාවන් යොදා ගනී. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, ATM යන්ත්‍ර, ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර, ADM යන්ත්‍ර, චෙක්පත් තැන්පතු යන්ත්‍ර, CDM යන්ත්‍ර, වෙළඳසල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල, ටෙලි බැංකු පහසුකම්, අන්තර්ජාල බැංකු කටයුතු, ටෙලිවිෂන් බැංකු පහසුකම්. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වර්ධනයට සහාය වන මූල්‍ය ආයතන පද්ධතිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පහත සඳහන් ආකාරයට වර්ග කරයි. බැංකු අංශය, ශ්‍රී ලංකා මහා බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, තැන්පතු භාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන, බලපත්‍රලාභී මුදල් සමාගම්, සමෝපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගනුදෙනු සමෝපකාර සමිති. විශේෂිත මූල්‍ය ආයතන, විශේෂිත කල්පද මූල්‍ය කරන සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, කොටස් තැරවකරුවන්, ඒකක භාර කළමනාකරණ සමාගම්, වෙළඳපොළ අතරමැදියන්, ව්‍යවසායික ප්‍රාග්ධන සමාගම්. ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන, රක්ෂණ සමාගම්, සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, අනුමත විශ්‍රාම හා අර්ථසාධක අරමුදල, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල. මූල්‍ය ආයතන ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය. ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන කේන්ද්‍රීය ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවයි. බලපත්‍රලාභී වාණිජ බැංකුව, ජංගම ගිණුම් ඇතුළු අනෙකුත් තැන්පත් ගිණුම් පවත්වාගෙන යාම හා මුදල් මැවීමට හැකියාව ඇති මූල්‍ය ආයතන විශේෂයයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ හා මුදල් මණ්ඩලයේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකු රාශියක් ඇති අතර මේවායින් කිහිපයක් රාජ්‍ය අංශයටද බහුතරය පෞද්ගලික අංශයටද අයත් වේ. රාජ්‍ය අංශයේ වාණිජ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව. පෞද්ගලික අංශයේ වාණිජ බැංකුව,
සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාම් බැංකුව. බලපත්‍රලාභී විශේෂිත බැංකුව. බැංකු පනත යටතේ විශේෂිත බැංකුවක් ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යාමට මහා බැංකුවේ බලපත්‍රයක් ලබාගෙන ඇති ආයතන විශේෂයකි. මෙහි ඇති විශේෂත්වය නම් ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නොමැති වීමයි. එහෙත් ඉතිරි කිරීමේ ගිණුම් හා කාලීන තැන්පත් ගිණුම් වශයෙන් මහ ජනතාවගේ මුදල් තැන්පත් බාර ගැනීමට අවසර ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය විකාශ සහ ආයෝජන බැංකුව. බලපත්‍රලාභී විශේෂිත බැංකු ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය. කාලීන හා ඉතිරි කිරීමේ තැන්පත් බාර ගැනීම, විවිධ ක්ෂේත්‍රවල ව්‍යවසායකයින්ට ණය සැපයීම, සමාගම්වල කොටස් ආරක්ෂණ කටයුතු කිරීම, කල්බදු පාදුකම් සැපයීම, කළමනාකරණ උපදේශන සේවා සැපයීම. බලපත්‍රලාභී මුදල් සමාගම් කාලීන තැන්පත බාර ගැනීම හා එම මුදල් මත ණය දීම සහ ආයෝජනයට පාදුකම් සලසන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති පොදු සමාගම් විශේෂයකි. LV Finance PLC, Singaputra Finance PLC, The Finance Company PLC, Singa Finance PLC. බලපත්‍රලාභී මුදල් සමාගම්වල කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. කුලීපිට ගැනුම් පහසුකම් සැපයීම, දේපළ හා ඉඩම් වෙළඳාම් කිරීම, කල්බදු මූල්‍යකරණය, කෙටිකාලීන ණය සැපයීම, රජයේ සුරකුම්පත්වල ආයෝජනය, කාලීන තැන්පතු බාර ගැනීම. සමෝපකාර ග්‍රාමීය බැංකුව සමාජික හා සමාජික නොවන්නන්ගෙන් කාලීන හා ස්ථාවර තැන්පත් ලබා ගැනීම සහ සිය සමාජිකයින්ට ණය සැපයීම ප්‍රධාන කාර්ය කොටගත් ආයතනයක මේ විවිධ සේවා සමෝපකාර සමිතිවල බැංකු ව්‍යාපාරික අංශයයි. මහරගම විවිධ සේවා සමෝපකාර සමිතියේ සමෝපකාර ග්‍රාමීය බැංකුව. සමෝපකාර ග්‍රාමීය බැංකුවල කාර්යයන් සමාජික හා සමාජික නොවන්නන්ගෙන් තැන්පත් ලබා ගැනීම, උකස් කටයුතු කිරීම, ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පත් ගිණුම් පවත්වා ගැනීම. සමාජිකයින්ට කෘෂිකර්මය නිෂ්පාදනය කර්මාන්ත හා අලෙවි කටයුතු සඳහා ණය පාදුකම් සැලසීම. සමෝපකාර ජීවන ක්‍රමය ගැමි ජනතාව අතර ප්‍රචලිත කිරීම. සකසුරුවම් හා ණය ගනුදෙනු සමෝපකාර සමිතිය සනස. ඉතිරි කිරීම, දිරිමත් කිරීමත් සමාජිකයින්ට ණය සැපයීමත් අරමුණු කරගෙන සමාජිකයින්ගේ ඉතුරුම් ලෙස හා සමාජික කොටස් ලෙස මුදල් ලබාගෙන සමාජිකයින්ට පමණක් ණය සපයන සමෝපකාර පනත යටතේ සමෝපකාර කොමසාරිස්වරයෙකු ලියාපදිංචි කළ යුතු ආයතන විශේෂයකි. නිලම් කුළුම සනස සමිතිය, අත්තනගල්ල සනස සමිතිය. සනස සමිති පහත කාර්යයන් ඉටු කරයි. සමාජිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, සමිතියේ නියැලි ශ්‍රේෂ්ඨයේ උපකරණ ප්‍රධාන මිලට අලෙවි කිරීම. නිදසුන් දීවර සමෝපකාර සමිති දීවර ආම්පන්න අලෙවි කිරීම, තැන්පත් බාර ගැනීම හා සමාජිකයින්ට ණය සැපයීම. විශේෂිත කල්පද මූල්‍යකරණ සමාගම් කල්පදකරණය සඳහාම මහා බැංකුවේ ලියාපදිංචි වූ සමාගම් විශේෂයක ව්‍යාපාරිකයින්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා වෙනත් වත්කම් පාවිච්චි කිරීම පිණිස ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම පරිදි බද්දර ගැනීම සඳහා මූල්‍ය පාදුකම් සැපයීම ප්‍රධාන ව්‍යාපාරයේ කටයුතු කරගත් මූල්‍ය ආයතන විශේෂයක අදාළ වත්කම් බද්දර දීමෙන් ලැබෙන කුලී ආදායම මෙම ආයතනවල ප්‍රධාන ආදායම වේ. Access Line Leasing Company Limited, Tello LC, Micro Credit Limited, SMB Leasing PLC, ඉසුරු Leasing Company Limited. කල්පද සමාගම් මගින් ව්‍යාපාරිකයෙකුට අත්වනවාසි විශාල වටිනාකමින් යුත් වත්කම් මුළු මුදලම නැකබෑ භාවිතයට ඉඩ කර ලැබීම. කල්පතු සඳහා ගෙවන කුලී ආදායම් බද්දෙන් නිදහස් වීම. යන්ත්‍ර යල්පැනීම නිසා සිදුවන පාඩු හා ප්‍රාර්ථනා අලාභ මගහැරීම. විශාල මුදලක් ආයෝජනය නොකර වැඩි ආදායමක් ඉපැයීමේ හැකියාව. ප්‍රාථමික අලෙවිකරුවන් රජයේ සුරකුම්පත් ප්‍රථම වතාවට අලෙවිකරු මුදල් ලබා ගන්නා වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළයි. මෙම ප්‍රාථමික වෙළඳපොළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අවසර ලබා දී ඇති ආයතන ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස හැඳින්වේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ මූලික කාර්යභාරය වන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගී වීමත්, භාණ්ඩාගාර සුරකුම්පත් සම්බන්ධයෙන් ද්විතීයික වෙළඳපොළේ ගනුදෙනු කිරීමත්ය. උදාහරණ කැපිටල් එලයන්ස් සමාගම, සිලින්කෝ ශ්‍රීරාම් සුරකුම්පත් සමාගම, ලංකා බැංකුව සම්පත් සුරකුම්පත් සමාගම. කොටස් තරවකාර සමාගම් සංස්ථාපිත සමාගම්වල කොටස් හෝ ණය කර විකිණීම හා මිලට ගැනීම සම්බන්ධ කටයුතු කිරීමට අතරමැදියන් ලෙස කටයුතු කරන ආයතන තරවකාර සමාගම් ලෙස හැඳින්වේ. කොටස් තරවකරුවන් ලෙස ව්‍යාපාරයක් කටයුතු කිරීම සඳහා සුරකුම්පත් හා විනිමය කමිසම් සභාවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. උදාහරණ ආශා පීපල්ස් සුරකුම්පත් සමාගම, ඒසියා සුරකුම්පත් පෞද්ගලික සමාගම, ජෝන් කීස් කොටස් තරවකාර පෞද්ගලික සමාගම, JB සිකියුරිටීස් පෞද්ගලික සමාගම. කොටස් තරවකාර සමාගම්වල කාර්යයන් ආයෝජකයින්ගේ ගනුම් මැනුම් හා විකුණුම් මැනුම් බාර ගැනීම, ආයෝජකයින් වෙනුවෙන් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුම් විවෘත කිරීම, කොටස් හා ණයකරවල ආයෝජනය සම්බන්ධ උපදෙස්,
ආයෝජකයින්ට සැපයීම. කොටස් වෙළඳපොළ විශ්ලේෂණය කිරීම හා වෙළඳපොළ කොටස් සමීක්ෂණ වාර්තා සැකසීම මගින් ආයෝජකයින්ගේ ප්‍රතිලාභ උපරිම කිරීම සහතික කිරීම. සමාගම් ලැයිස්තුගත කිරීමට අනුග්‍රහය දැක්වීම. සීමා සහිත පොදු සමාගම් වලට ප්‍රාග්ධන සම්පාදනය සඳහා සහාය දීම. ඒකක භාර හෝ ඒකක භාර කළමනාකරන සමාගම්. ඒකක භාරයක් ගනු ආයෝජකයින්ට ඒකක විකිණීමෙන් රැස් කරගන්නා මුදල් වලින් සමන්විත ආයෝජන අරමුදලකි. මේ රැස් කරගත් මුදල් වෘත්තීය අරමුදල් කළමනාකරන ලෙසින් ආයෝජන කළමක යොදවනු ලැබේ. ඒ ප්‍රතිලාභ ඒකක භාරය ඒකක මිලදීගත් ආයෝජකයින් අතරේ බෙදා හැරෙනු ලැබේ. ඒකක භාරය පාර්ශ්ව තුනකින් සමන්විත වේ. ඒකක භාරකරු අරමුදල් කළමනාකරන සමාගම ඒකක හිමියන් වෙවත් ආයෝජකයින් එම පාර්ශ්ව අතර සම්බන්ධතාව පහත සටහන මගින් දැක්විය හැකිය. ඒකක භාරවල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ. විවිධාංගීකරණය වූ ආයෝජනවල මුදල් යෙදවීම නිසා අවදානම අඩුවීම. ආයෝජන කළමනාකරණය සඳහා වෘත්තීය කළමනාකරුවන්ගේ සේවය ලබාගත හැකි වීම. වෙළඳපොළ අතරමැදියන් පාරක්ෂකයින් ආයෝජන කළමනාකරුවන් සහ ආන්තික සැපයුම්කරුවන් මෙයට ඇතුළත් වන අතර මූල්‍ය උපකරණ වෙළඳාම් කිරීමේ අතරමැදියන් ලෙස මොවුන් කටයුතු කරයි. මූල්‍ය උපකරණ විකුණා දීමේ සේවය සඳහා සේවා ගාස්තු මිලදී ගන්නන්ගෙන් සහ විකුණන්නන්ගෙන් ණය කරගනී. පාරක්ෂකයන් සමාගමක් මහජනයාට කරනු ලබන සොරකම් නිකුතුවකදී නියමිත කාලය තුළ සැලසුම් කර අරමුදල් ප්‍රමාණය සපයාගත නොහැකි වූ විට ආයෝජකයින් විසින් මිලදී නොගෙන ඉතිරි වූ සොරකම් මිලදී ගැනීමට ගිවිස ගන්නා ආයතනයයි. ආයෝජන කළමනාකරුවන් යනු මහජනයාට කරනු ලබන සොරකම් නිකුතුවකදී ඒ සඳහා විවිධ සේවා සපයන ආයතනය. එම ආයතන සපයන සේවා නම් නිකුතුව පිළිබඳ ආයෝජන ඉල්ලුම් පත්‍ර නිකුත් කිරීම, ආයෝජන ඉල්ලුම් පත්‍ර භාර ගැනීම, ආයෝජකයින්ට සුරකුම් බෙදා දීම, නිකුතුව පිළිබඳ මුදල් කළමනාකරණය, ප්‍රචාරක කටයුතු. ආන්තික සැපයුම්කරුවන් යනු වෙළඳ ආයතන ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති වෙළඳ ණය අය කිරීම සහ ණය මිලදී ගැනීම සිදු කරනු ලබන ආයතනය. සාධ්‍ය කරන ආයතන ලෙසද මේවා හඳුන්වයි. ව්‍යවසායික ප්‍රාර්ථන සමාගම් නව ව්‍යවසායකින්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාර්ථන අවශ්‍යතා සපුරා දීමේ අරමුණින් කටයුතු කරන ආයතන විශේෂයකි. නව ව්‍යාපාර ආරම්භ ගැනීම, පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීම, ව්‍යාපාර පවරා ගැනීම හා මිලදී ගැනීම වැනි කටයුතුවලදී අරමුදල් සපයයි. මීට අමතරව කොටස් පාරක්ෂණය හා ණය සම්මයලය කිරීම සාදීෙහිද යෙදේ. රක්ෂණ සමාගම් සමාගම්වල විවිධ රක්ෂණ ඔප්පු නිකුත් කිරීම මගින් ගොඩනැගෙන අරමුදල් මූල්‍ය වෙළඳපොළ ණය දීම හා ආයෝජනය කිරීම මගින් මූල්‍ය අතරමැදිකරණයක නිරත වන ආයතන වේ. ආර්ථ සාධක හා විශ්‍රාම අරමුදල් රාජ්‍ය කළමනාකාරීත්වයෙන් හා පෞද්ගලික කළමනාකාරීත්වයෙන් යුතු විශ්‍රාම අරමුදල් හා ආර්ථ සාධක අරමුදල් පවතී. රාජ්‍ය කළමනාකාරීත්වයෙන් යුතු අරමුදල් සේවා නියුක්තකයින්ගේ භාර අරමුදල මේ ප්‍රතිපත්ති සම්පාදන ආර්ථික කටයුතු ළමා හා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සේවා නියුක්තකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් පරිපාලනය කෙරේ. රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල මෙම අරමුදල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් කළමනාකරණය කරනු ලබයි. සේවක අර්ථ සාධක අරමුදල ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙන් සඳහා පවතින විචාරතුම විශ්‍රාම අරමුදල වන මේ කම්කරු කොමසාරිස්වරයා විසින් පරිපාලනය කරනු ලබයි. අරමුදල කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. පෞද්ගලික කළමනාකාරීත්වයෙන් යුත් අරමුදල් අනුමත විශ්‍රාම හා අර්ථ සාධක අරමුදල් කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය 1939 අංක 54 දරන මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු මාස 28 වෙනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනු ලබන කේන්ද්‍රීය ආයතනය වේ. එහි ආරම්භක අධිපතිවරයා වූයේ ජෝන් එක්ස්ටර් මහතාය. 5 දෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලයක් මගින් මහ බැංකුවේ සංවිධාන කටයුතු සිදු කරන අතර එම මුදල් මණ්ඩලයේ මහ බැංකුව අධිපති, මුදල් විෂය භාර අමාත්‍යාංශ ලේකම් හා පත්කළ සමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන අරමුණු දෙකක් පෙරදැරිව කටයුතු කරයි. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම හෙවත් සුරක්ෂිත කිරීම මිල ස්ථායීතාව වේ. මේ තුළින් උද්ධමන හා අවදමන තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකය පවත්වා ගැනීම අපේක්ෂා කරේ. උද්ධමනය අඩු මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වේ. තිරසාර ආර්ථික සංවර්ධනයක් හා ඉහළ සේවා නියුක්තියක් ඇති කිරීමට මේ ඉවහල් වේ. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ලෙස හැඳින්වේ. එනම් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව ඇති කිරීම, ස්ථායීතාවට එල්ල විය හැකි තර්ජන
හඳුනා ගැනීම සහ ඒවා අවම කිරීම තුළින් මූල්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමේ හැකියාව ඇත. මෙමගින් තැන්පත්කරුවන්ට හා ආයෝජකයින්ට යන දෙපාර්ශ්වයටම හිතකර වාර්තාවරණයක් උදා කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පහත කාර්යාන්වයේ නියැලේ. මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් මුදල් ප්‍රතිපත්ති මෙහෙයවීම, විනිමය අනුපාතක ප්‍රතිපත්ති මෙහෙයවීම, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම, බැංකු හා බැංකු නොවන ආයතනවල අධීක්ෂක ලෙස කටයුතු කිරීම, රජයේ ආර්ථික උපදේශක බැංකුවරු සහ මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම, මහ බැංකුවේ පියවීම් ගනුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළඳුන්ට නිෂ්කාශන සහ පියවීමේ පහසුකම් සැපයීම. මහ බැංකුවේ නියෝජ්‍ය ආයතන කාර්යයන් රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය පාලනය, කුඩා පරිමාණක මූල්‍ය කරන වැඩසටහන් සඳහා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම පිළිබඳ මූලික ආයතනය ලෙස කටයුතු කිරීම, සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය. ව්‍යාපාරවල සාර්ථකත්වයට මහ බැංකුවේ කටයුතු ඉවහල් වන ආකාරය පහත පරිදි පැහැදිලි කළ හැකිය. ශ්‍රී ලංකා අන්තර් බැංකු සෙවීම් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ස්ලිප්ස් පරිගණක භාවිත කරමින් බැංකු අතර සිදුවන ගනුදෙනු පියවීම සඳහා භාවිත කරනු ලබන ක්‍රමයක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලැබේ. මෙම අන්තර් ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහ බැංකුවට හා වාණිජ බැංකුවලට හවුල් අයිතියක් ඇති සීමා සහිත ලංකා ක්‍රීය පුද්ගලික සමාගම වෙත පවරා දෙනු ලදී. සීමා සහිත ලංකා ක්‍රීය පෞද්ගලික සමාගම විසින් පහත නිෂ්කාශන සේවා ඉටු කර චෙක් පත්තා අනකර හුවමාරුව හා ශුද්ධ ශේෂය ගණනය කිරීම. එම ශුද්ධ ශේෂ මහ බැංකුව හා අනිකුත් වාණිජ බැංකු වෙත දැනුම් දීම. ලංකා ක්‍රීය පුද්ගලික සමාගම විසින් ලංකා පේ යන සන්නම් නාමය යටතේ ගනුදෙනු සඳහා පොදු කාඩ් පතක් හඳුන්වා දී ඇත. ජගත් අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සංනිවේදන ජාලය ස්විෆ්ට් සංනිවේදන ජාලය නවීනතම තාක්ෂණය මත පදනම් වූ ලෝපුරා මූල්‍ය වෙළඳපොළවල් ආවරණය කෙරෙන සංනිවේදන ජාලයකි. මෙමගින් ජාත්‍යන්තර වශයෙන් බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ කටයුතු කරයි. තත්කාලීන දළ පියවීම් පද්ධතිය RTGS ශ්‍රී ලංකාවේ බැංකු අතර වටිනාකම් මතක ගෙවීම් කාලපමාවකින් තොරව උසස් තාක්ෂණ හා පෙමිතින් යොදා ගැනීමෙන් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවීම් ක්‍රමය. ඉතා සුළු කාලයකින් පියවිය හැකි වීම නිසා මෙම ක්‍රමය වැදගත් වේ. මේ රට තුළ ඇති එකම විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතියයි. ලේඛන රහිත සුරුකුම් පද්ධතිය SSDS මුද්‍රණය කරන ලද සුරුකුම් සහතික භාවිතය වෙනුවට සුරුකුම්පත් මිලකෙදී ගැනීමට හෝ විකිණීමට අදාළ ගනුදෙනුවක් කිරීම සඳහා ලේඛන රහිතව භාවිතා වන ක්‍රමය. මෙය ලංකා සිකියුර් යන නමින්ද හඳුන්වයි. මුද්‍රිත සුරුකුම්පත් ළඟ තබා ගැනීමේදී හා විකිණීමේදී ආයෝජකයාට දැරීමට සිදුවන අවදානම මෙමගින් අහෝසි වේ. ඉහත පද්ධති දෙක එක්ව ගත් විට ලංකා සෙටල් පද්ධතිය ලෙස හඳුන්වයි. මේ අනුව ව්‍යාපාරවල ආයෝජනය කිරීම පිළිබඳව සුරක්ෂිතතාව ඇතිවීම, මූල්‍ය ගනුදෙනු පහසු වීම හා කාර්යක්ෂම වීම සිදුවන බැවින් ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය හා දීර්ඝකාලීන පැවැත්ම සඳහා මහ බැංකුවේ කාර්යයන් දායක වේ. වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු හා සපයන ණය ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට හා වර්ධනයට කරන බලපෑම. වාණිජ බැංකුව සපයන ප්‍රධාන සේවාවන් දෙකකි. තැන්පතු ආශ්‍රිත සේවා, ණය ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත සේවා ජංගම ගිණුම් ඉතිරි කිරීමේ තැන්පතු හා ස්ථාවර තැන්පතු පවත්වාගෙන යාම වාණිජ බැංකුව විසින් පවත්වාගෙන යන තැන්පතු ආශ්‍රිත සේවා වේ. ජංගම ගිණුම් කරන්ට් accounts චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ පහසුකම් ඇති ශේෂය මත පොලී හිමි නොවන ගිණුම් වර්ගයකි. බැංකු අයලා පහසුකම් සැලසෙන අතර ටේලර්පත් භාවිතයෙන් ගනුදෙනු කළ හැකිය. ඉතිරි කිරීමේ තැන්පතු සේවින්ස් account ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් හඳුන්වා දී ඇති මෙම ගිණුම් වර්ගයේ ශේෂය මත පොලියක් හිමි වේ. තැන්පත්කරුගේ අභිමතය පරිදි මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම කළ හැකිය. ටේලර්පත් මගින්ද ගනුදෙනු කළ හැකිය. ස්ථාවර තැන්පතු ෆික්ස් ඩෙපොසිට් නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණයක් නිශ්චිත පොලියක් යටතේ තැන්පත් කිරීමකි. ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව ඉහළ පොලියක් හිමි වේ. ඉහත තැන්පතු වර්ග අතුරෙන් ජංගම ගිණුම් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයින්ට ලබාගත හැකි පහසුකම් කිහිපයක් පහත දැක්වේ. චෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම, ප්‍රේෂණ පහසුකම් ලබාගත හැකි වීම, නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම, අයරා පහසුකම් ලබාගත හැකි වීම, බැංකුව සමග කළ ගනුදෙනු වල වාර්තාවක් ලබාගත හැකි වීම, ණය ආශ්‍රිත සේවා, අයරා පහසුකම්, ණය, ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය, අයරා පහසුකම්. බැංකු අයරා පහසුකම් යනු බැංකු ජංගම කිරීමේ ඇති ශේෂය ඉක්මවා කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට වාණිජ බැංකු මගින් ලබා දෙන අනුමැතියකි. මේවා තාවකාලික අයරා පහසුකම් හා ස්ථාවර අයරා පහසුකම් ලෙස වර්ග දෙකකි.
අයිරා පහසුකමක් දී ඇති විටක එම ප්‍රමාණය දක්වා ගනුදෙනුකරුවන්ගේ චෙක්පත් ගෙවීම බැංකුව විසින් සිදු කරනු ලැබේ. එසේ ජංගම ගිණුම් හිමියා ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා නිකුත් කරන ලද චෙක්පත්වල වටිනාකම බැංකුව අයිරාව ලෙස හැඳින්වේ. අයිරා සඳහා සාමාන්‍යයෙන් ඉහළ පොලියක් අය කෙරේ. ස්ථාවර අයිරා පහසුකම් යනු අඛණ්ඩව කිසියම් අයිරා පහසුකම් ලබා දීමයි. ස්ථාවර අයිරාව ලබා ගැනීමේදී වත්කම් අපතැබීම අවශ්‍ය වේ. తాවකාලික අයිරා පහසුකම් යනු ස්ථාවර අයිරාවක් නොමැතිව ශේෂයට වඩා චෙක්පත් නිකුත් වී ඇති විට බැංකුව ඒ සඳහා මුදල් ගෙවීමයි. බැංකු ණය යනු කිසියම් පොලි ප්‍රතිශතයක් යටතේ ලබා ගන්නා ණය මුදල හා ඊට අදාළ පොලියේ පාපසු ගෙවීමට යටත්ව ගිවිසගත් කොන්දේසි යටතේ බැංකුවක් විසින් දෙනු ලබන මුදලකි. බැංකු ණය වර්ග දෙකකි. ව්‍යාපාරික ණය, පාරිභෝගික ණය. ව්‍යාපාරික ණය යනු පුද්ගලයෙකුට හෝ ආයතනයකට තම ව්‍යාපාරික කටයුතු සඳහා කෙටි කාලීනව, මධ්‍ය කාලීනව හා දිගු කාලීනව අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම වේ. පාරිභෝගික ණය යනු වත්කම් මිලට ගැනීමට හා හදිසි ආපදාවලදී පිරිමසා ගැනීමට පාරිභෝගිකයන්ට බැංකුව විසින් සපයන ණය වේ. බැංකු අයිරා පහසුකම් ලබා ගැනීමට ජංගම ගිණුමක් අත්‍යවශ්‍ය වන අතර බැංකු ණය ලබා ගැනීමට ජංගම ගිණුමක් අවශ්‍ය නොවේ. වාණිජ බැංකු සපයන සේවා ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම. තැන්පතු බාර ගැනීම හා ණය සැපයීමට අමතරව වාණිජ බැංකු විසින් ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට බලපාන පහසු සඳහන් සේවාද සපයනු ලබයි. නියෝජිත සේවා. වාණිජ බැංකු විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. උදාහරණ: සුරකුම්පත් මිලයට ගැනීම හා විකිණීම, ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම, විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම. විද්‍යුත් බැංකු සේවා. අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සිදු කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට සපයා ඇති පහසුකම් විද්‍යුත් බැංකු සේවා ලෙස හඳුන්වන එවැනි පහසුකම් කිහිපයක් පහත දැක්වේ. හෝම් බැංකින්. තම පෞද්ගලික පරිගණකය මගින් අන්තර්ජාලය හරහා බැංකුවේ වෙබ් අඩවියට පිවිස රහස් සංඛ්‍යා භාවිත කොට ස්වයංක්‍රීයව බැංකු පහසුකම් ලබා ගැනීම මේ අදහසයි. දුරකථන බැංකු සේවා. ගනුදෙනුකරු බැංකුව වෙත නොගොස් තම දුරකථනය භාවිත කිරීමෙන් වාණිජ බැංකු කටයුතු සිදු කර ගැනීමයි. උකස් සේවා. ස්වර්ණාභරණ ඇපයට ගෙන හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය ලබා දීම වාණිජ බැංකුව විසින් සිදු කරන වැදගත් සේවාවකි. සුරක්ෂිතාගාර පහසුකම්. පුද්ගලයන්ගේ රන් රිදී, මුතු මැණික් ආභරණ, ඔප්පු වැනි වටිනා භාණ්ඩ හා වැදගත් ලියවිලි ආරක්ෂා කර දීම වාණිජ බැංකුව විසින් සිදු කර මේ සඳහා වාණිජ බැංකුවල විශේෂිත සේපු වෙන් කර ඇත. විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම. විනිමය පාලන නියමයන් යටතේ ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් මිලට ගැනීමත් ඔවුන්ට අවශ්‍ය විදේශ මුදල් විකිණීමත් වාණිජ බැංකුව විසින් සිදු කරයි. ණයපත් සේවාව. කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වා අනුමත ආයතනවලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකිවන පරිදි වාණිජ බැංකුව හෝ බලයලත් ආයතන විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයකි. ණයපත් මගින් යම් සීමාවක් දක්වා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිතයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවද ඇත. උදාහරණ: වීසා කාඩ්, මාස්ටර් කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්. මුදල් ප්‍රේෂණ කටයුතු. ගිණුම් හිමියා වෙනුවෙන් ඔහුට ලැබීමට ඇති මුදල් ඔහුගේ ගිණුමට රැස් කිරීමෙන් අදහස් වේ. විදේශයක සිටින පුද්ගලයෙකුට මුදල් පැවරීමෙන්ම විදේශයක සිටින පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල් රැස් කිරීමද මේ යටතේ සිදු කෙරේ. සංචාරක චෙක්පත් නිකුත් කිරීම. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ගනුදෙනු පහසුවෙන් හා ආරක්ෂාකාරීව සිදු කිරීම සඳහා භාවිතා කරන චෙක්පත් විශේෂයකි. සංචාරක චෙක්පත් පොදුවේ පිළිගන්නා මුදල් වර්ගවලින් විවිධ වටිනාකම් යටතේ නිකුත් කරයි. තමන් සතු මුදල් බැංකුවට ලබා දීම වටිනාකමට බැංකුවෙන් සංචාරක චෙක්පත් ලබා ගන්නා අතර සංචාරයේ යෙදෙන අතරතුරදී එම ප්‍රදේශයේ වාණිජ බැංකුවකට එම සංරක්ෂක චෙක්පත් ලබා දී නැවත මුදල් ලබා ගැනීමට හැකියාව ඇත. නිකුත් කිරීමේදී බැංකුව විසින් සේවා ගාස්තුවක් අය කරනු ලබයි. ස්වයංක්‍රීය බැංකු සේවා. බැංකු ගිණුම් හිමියන්ට තම බැංකුවේ ලබා දී ඇති පහසුකම් බොහෝමයක් බැංකුවට නොගොස් දවසේ ඕනෑම වේලාවක ලබා ගැනීමට හැකි වනසේ හඳුන්වා දී ඇති විද්‍යුත් අරමුදල් හෝමාරු ක්‍රමයකි. මේ මගින් ගනුදෙනුකරුවන්ට බැංකුවලින් පහත සේවා ලබාගත හැකිය. ස්වයංක්‍රීය බැංකු සේවා නිසා ගනුදෙනුකරුවන්ට අත්වන මාසේ ටෙලර් කාඩ්පත් භාවිතයෙන් ගිණුමෙන් මුදල් ආපසු ගැනීම, ගිණුමට මුදල් තැන්පත් කිරීම, ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම, ගිණුමේ ශේෂය දැනගත හැකි වීම, බිල්පත් දෙවීමේ පහසුකම් තිබීම. ස්වයංක්‍රීය බැංකු සේවා නිසා බැංකුවලට අත්වන මාසේ පිරිවැය අඩුවීම, තදබදය අඩුවීම, නිර්වද්‍යතාව ඉහළ වීම, කාර්ය මණ්ඩලය අඩු කරගත හැකි වීම, බැංකු සේවා පුළුල් වී බැංකුවල ලාභදායීත්වය වැඩි වීම. ණයවර ලිපි නිකුත් කිරීම. ආනයනකරුගේ ඉල්ලීම මත ආනයනකරුගේ බැංකුව විසින් ආනයනකරු වෙනුවෙන් මුදල් ගෙවන බවට එකඟ වෙමින් අපනයනකරුගේ බැංකුව වෙත ඉදිරිපත් කරන ලියවිල්ල ණයවර ලිපියයි. වෙනස් සේවා. රක්ෂණ සේවා. වාණිජ බැංකුව විසින් රක්ෂණ සමාගමක් සමග සම්බන්ධ වී තම බැංකුවේ ගිණුම් හිමියන් රක්ෂණය කිරීම, වෛද්‍ය සේවා සැපයීම, ජනාකීර්ණ ස්ථානවල ATM යන්ත්‍ර ස්ථාපිත කර තිබීම,
චෙක්පත් හා මුදල් තැන්පත් කිරීම සඳහා සුවිශේෂී වූ ATM යන්ත්‍ර ස්ථාපිත කර තිබීම. චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු පහසු කරගත හැකි ආකාරයේ ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුද්‍රණ නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය චෙක්පතක් ලෙස හැඳින්වේ. චෙක්පතකට සම්බන්ධ ප්‍රධාන පාර්ශව අනකරු ගිණුම් හිමියා, අනරදු ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව, ආදායකයා, චෙක්පතේ නම සඳහන් පුද්ගලයා, චෙක්පතේ සඳහන් මුදල් ලැබීමට හිමිකම ලබන්නා. චෙක්පතක මූලික ලක්ෂණ: දිනය, බැංකුවේ නම හා ශාඛාවේ නම, ආදායකයාගේ නම හෝ රැගෙන එන්නාට යන යෙදුම, චෙක්පතේ වටිනාකම අකුරෙන් හා ඉලක්කමෙන්, ගෙවනු යන පදය, අනකරුගේ අස්සන, චුම්බක අක්ෂර හැඳුනුම් තීරය, චෙක්පතේ පිළිපත. ප්‍රධාන වශයෙන් චෙක්පත් වර්ග දෙකකි. ධාරක චෙක්පත්. චෙක්පතෙහි මුද්‍රිතව ඇති හෝ රැගෙන එන්නාට යන පදය කපා නොහැර ඇති චෙක්පතක පිටසන් කිරීමකින් තොරව හුදු බාර දීමෙන් ධාරක චෙක්පත පැවරිය හැකි අතර බොහෝ දුරට මුදල් නෝට්ටුවකින් ගනුදෙනු කිරීම හා සමාන වේ. විධාන චෙක්පත්. හෝ රැගෙන එන්නාට යන පදය කපා හැර හෝ ඒ වෙනුවට විධානයට යන්න ලියා ඇති චෙක්පත් වේ. මෙවැනි චෙක්පතක් පැවරීමේදී පිටසන් කිරීම අවශ්‍ය වේ. ධාරක චෙක්පතකට වඩා විධාන චෙක්පත්වල ආරක්ෂාව වැඩිය. චෙක්පතක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්. ලිවීමේදී නොමැකෙන තීන්ත වර්ගයක් භාවිත කළ යුතුය. පිළිපතේ අදාළ විස්තර සටහන් කළ යුතුය. ලිවීමේදී සිදුවන වැඩි තනීරකින් කපා අනකරුගේ සම්පූර්ණ අසන යෙදිය යුතුය. එකම භාෂා මාධ්‍යයක් භාවිත කළ යුතුය. අනකරුගේ අසන නියමාකාරයෙන් යෙදිය යුතුය. චෙක්පතකට යොදන දිනය හා එහි ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. හිස් චෙක්පතකට අස්සන් නොයෙදිය යුතුය. චෙක්පත් රේඛනය. චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇදීම හෝ වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම චෙක්පත් රේඛනය කිරීම ලෙස හඳුන්වයි. චෙක්පතකට සම්බන්ධ ඕනෑම පාර්ශවයකට රේඛනයක් සිදු කළ හැකි අතර යොදන ලද රේඛනයක් අවලංගු කළ හැක්කේ චෙක්පතේ අනකරට පමණි. චෙක්පත් රේඛනයේ අවශ්‍යතාවය. චෙක්පතට අමතරව ආරක්ෂාවක් සැලසීම. චෙක්පතේ සඳහන් වටිනාකම හි ආදායකයාට ලැබීම සහතික කිරීම. බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීම වැළැක්වීම. රේඛන වර්ග දෙකකි. සාමාන්‍ය රේඛනය, විශේෂ රේඛනය. සාමාන්‍ය රේඛනය වගන්ති සහිතව හෝ රහිතව චෙක්පතේ මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම සාමාන්‍ය රේඛනය ලෙස හැඳින්වේ. විශේෂ රේඛනය සරල සමාන්තර රේඛා දෙකක් සහිතව හෝ රහිතව චෙක්පතක මුහුණත හරහා වාණිජ බැංකුවක නම සඳහන් කිරීම විශේෂ රේඛනයේ වේ. මෙවැනි චෙක්පත් රේඛනයේ නම සඳහන් බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතුය. චෙක්පතක රේඛනය තුළ ගනුදෙනු කර නොහැකි යන පදය යෙදීමෙන් අදහස් වන්නේ මෙවැනි චෙක්පතක් පිටසන් කර පැවරිය හැකි බවත් එම චෙක්පත පැවරීමේදී පැවරුම්කරුට තිබූ අයිතියට වඩා වැඩි අයිතියක් පැවරුම් ලාභියාට හිමි නොවන බවත් එම නිසා මෙවැනි රේඛනයන්ට හේතු චෙක්පතක් ලබා ගැනීමේදී පැවරුම් ලාභියා එම චෙක්පතට පෙර තිබූ අයිතීන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව හැඟවේ. චෙක්පතක රේඛනය තුළ ආදායකයාගේ ගිණුමට පමණයි යන පදය යෙදීමෙන් අදහස් වන්නේ චෙක්පතේ නම සඳහන් ආදායකයාගේ ගිණුමට තැන්පත් කිරීමෙන් පමණක් මුදල් කරගත හැකි බවයි. මේ පැවරීම සීමා කරන රේඛනයකි. චෙක්පතක රේඛනය තුළ රුපියල් 5000ක් දක්වා පමණයි යනුවෙන් මුදල් සීමාවක් යෙදීමෙන් අදහස් වන්නේ සඳහන්ව ඇති මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් චෙක්පතේ වටිනාකම සඳහන් නොවිය යුතු බවයි. චෙක්පත පිටසන් කිරීම. චෙක්පතේ මුහුණත සඳහන් වන ආකාරයටම ආදායකයා සිය නම චෙක්පතේ පිටුපස ලිවීම චෙක්පත පිටසන් කිරීම ලෙස හැඳින්වේ. චෙක්පත නීත්‍යානුකූලව පැවරූ බව සනාථ කිරීම පිටසන මගින් සිදුවේ. පිටසන යෙදීම අවශ්‍ය වන අවස්ථා. ආදායකයා විසින් චෙක්පත බැංකුවෙහි තැන්පත් කිරීමේදී විධාන චෙක්පතක් නම් අන් අයෙකුට පවරන අවස්ථාවේදී රේඛනය නොකරන ලද චෙක්පත් බැංකු කවුන්ටරයටදී මුදල් ලබා ගැනීමේදී චෙක්පත් අගරු වීම. ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ චෙක්පතකට මුදල් ගෙවීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කිරීම චෙක්පතක් අගරු වීම ලෙස හැඳින්වේ. චෙක්පතක් අගරු වන අවස්ථා. ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති තිබීම, අනකරු විසින් ගෙවීම නතර කර තිබීම, අනකර බුන්වත් වීම, අනකරු මරණයට පත්වීම හා ඒ බව බැංකුවට දැනුම් දී තිබීම, ගානිච්ච නියෝගයක් ලැබීම, ලිඛිත වැරදි, ගිණුම වසා තැබීම. විද්‍යුත් මුදල් භාවිතයෙන් ගනුදෙනු පහසු කරගත හැකි ආකාරය. විද්‍යුත් මුදල්. විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් කරා හුවමාරු වන මුදල් විද්‍යුත් මුදල් ලෙස සැලසේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට අරමුදල් මාරු වීම සිදුවේ. විද්‍යුත් මුදල් වර්ග. ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත්, රුද්‍රපත්. ණයපත් කිසියම් නිශ්චිත වටිනාකමක් දක්වන අනුමත කර වෙළඳ ආයතන වලින් භාණ්ඩ හා සේවා
ලබා ගැනීමට හැකිවන පරිදි වාණිජ බැංකුවක් හෝ බලයලත් ආයතනයක් වශයෙන් නිකුත් කරනු ලබන කාඩ්පත් විශේෂයෙන් ණයපත් ලෙස හඳුන්වයි. ව්‍යාපාරිකයෙකුට ණයපතක් ඉදිරිපත් කළ විට එහි වළංගුභාවය සහ ණය සීමාව පරීක්ෂා කිරීමට විද්‍යුත් සත්‍යාපන ක්‍රම යොදාගෙන ව්‍යාපාරයේ ඇති යන්ත්‍රයට ණයපත ඇතුළත් කළ විට එම තොරතුරු ලබාගත හැකිය. නමුත් විද්‍යුත් වාණිජ්‍යයේදී ණයපත ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර අන්තර්ජාලය හරහා ණයපතෙහි තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමෙන් ගනුදෙනුව සිදු කළ හැකිය. ණයපත් මගින් ගනුදෙනු කිරීමේ වාසි හා අවාසි. ගනුදෙනුකරුවන්ට අත්වන වාසි. ණයපතක් ලබා ගැනීම සඳහා ගිණුමක් තිබීම අවශ්‍ය නොවීම. යම් කාල සීමාවක් දක්වා පොලී රහිත ණයක් වීම. අනුමත සීමාව තුළ ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගත හැකි වීම. වට්ටම හා ප්‍රසාද ලකුණු හිමිවීම. ගනුදෙනුකරුවන්ට අත්වන වාසි අවාසි. ණයපත සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වීමෙන් දඩ මුදලක් ගෙවීමට සිදුවීම. සෑම අලෙවි සැලකින්ම ගනුදෙනු සිදු කර නොහැකි වීම. ව්‍යාපාරිකයාට අත්වන වාසි. ණයට විකුණුම සඳහා මුදල් ලැබීම ස්ථිර වීම. පිරිවැටුම වැඩිවීම නිසා ලාභය වැඩිවීම. නොමිලේ ප්‍රචාරණයක් ලැබීම. ව්‍යාපාරිකයාට අත්වන අවාසි. බැංකුවට කොමිස් මුදලක් ගෙවීමට සිදුවීම. විශේෂිත යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට සිදුවීම. හරපත්. බැංකු ගිණුම් හිමියෙකුට තම ගිණුමේ ඇති මුදල් වෙළඳසල් ගෙවීම පියවීමට පැවරීම සඳහාත් ටේලර් යන්ත්‍ර භාවිතයෙන් මුදල් ආපසු ලබා ගැනීම සඳහා බැංකුව විසින් නිකුත් කරනු ලබන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂක ගිණුමේ ඇති ශේෂය සඳහා පමණක් හරපත් හිමියාට ගනුදෙනු සිදු කළ හැකිය. හරපත් මගින් ගනුදෙනු කිරීමෙන් ගනුදෙනුකරුවන්ට අත්වන වාසි. ගිණුමේ ඇති මුදල් භාවිතා කරන නිසා පොලියක් ගෙවිය යුතු නොවීම. ගනුදෙනුව එම අවස්ථාවේම නිමවීම. ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමට කළ හැකි වීම. හරපත් මගින් ගනුදෙනු කිරීමෙන් ගනුදෙනුකරුවන්ට අත්වන වාසි. ගිණුමක් තිබීම අනිවාර්ය වීම. ගිණුමේ ඇති ශේෂය දක්වා පමණක් ගනුදෙනු සිදු කළ හැකි වීම. පෙර ගෙවුම් කාඩ්පත්. කලින් මුදල් ගෙවා ලබාගත හැකි කාඩ්පත් විශේෂයක මුදල් හෝ චෙක්පත් වෙනුවට ආරක්ෂාකාරී මෙන්ම පහසු විද්‍යුත් තෙමීම් ක්‍රමයක බැංකු ගිණුම් නොමැති අයට පවා පෙර ගෙවුම් කාඩ්පත් භාවිතය මගින් විද්‍යුත් තෙමයට ගෙවීම කළ හැකිය. ස්මාර්ට් කාඩ්පත්. මේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් කාඩ් එකකි. මෙහි මුදල් වටිනාකමක් සහිත චිප් එකක් අන්තර්ගතය. මේ භාවිතා කර ගනුදෙනුවක් සිදු කළ විට එම ගනුදෙනුවේ වටිනාකම හර වී ශේෂය අඩුවේ. අදාළ නිකුතු ආයතනයට මුදල් ගෙවා වරින් වර මුදල් ගබඩා කර ගත හැකිය. ස්මාර්ට් කාඩ්පත මගින් ණයපතක හරපතක ATM කාඩ්පතක කාර්යාන්තය සිදු කළ හැකි අතර මේ විද්‍යුත් මුදල් පසුම්බියක් ලෙස භාවිතා කළ හැකිය. විද්‍යුත් මුදල් කාඩ්පත්වල පහත සඳහන් ලක්ෂණ දැකිය හැකිය. නිකුත් කරන ආයතනයේ නම හා ලාංඡනය, කාඩ්පත් වර්ගය, කාඩ්පත් අංකය, සන්නම් ලාංඡනය, කල්ලිකුත් වන දිනය, කාඩ්පත් හිමියාගේ නම, කාන්දම් පටිය, අස්සම් පටිය, කාඩ්පත් ආරක්ෂිත සංකේතය, ත්‍රිමාන චිත්‍රය, නිකුතු ආයතනයේ නම, ලිපිනය හා කොන්දේසි, ගනුදෙනුකරු සේවා දුරකථන අංකය. විද්‍යුත් මුදලින් ගනුදෙනු පියවීමේදී පහත සඳහන් පාර්ශව සම්බන්ධ වේ. කාඩ්පත් හිමියා, කාඩ්පත් නිකුත් කරන ආයතනය, වෙළෙන්දා හෙවත් විකුණුම්කරු, ණයපත් සංගමය. විද්‍යුත් මුදලින් ගනුදෙනු කිරීමේ වාසි හා අවාසි කිහිපයක් පහත දැක්වේ. ගනුදෙනු කිරීමේදී පිරිවැය අඩුවීම, මුදලේ ආරක්ෂාව තහවුරු වීම, දවසේ පැය 24 පුරාම ගනුදෙනු කළ හැකි වීම, ගෙවීම් කටයුතු පහසු වීම, විවිධ ප්‍රතිලාභ හිමිවීම, විදේශ ගනුදෙනු සඳහාද භාවිතා කළ හැකි වීම. අවාසි. පොලී ප්‍රමාද ගාස්තු වැනි පිරිවැය දැරීමට සිදුවීම, වංචනික ක්‍රියා සිදුවීම, අනවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වීම, තාක්ෂණික දෝෂ නිසා ගනුදෙනු වලට බාධා සිදුවීම, සියලුම ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කිරීමට හැකියාවක් හා ශක්තියක් නොමැති වීම.